හරි පුතාලා. ඔන්න දැන් එක පරිච්ඡේදයකින් පුතාලා ගොඩාක් කරුණු ඉගෙනගෙන තමයි මේ පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලා පරිච්ඡේදයේදී පුතාලා ඉගෙන ගත්තා නේද? වැඩ පහසු කරන්න දිනදා ජීවිතයේදී විදුලිය අවශ්‍යයි කියන එක. ඒතර විදුලිය භාවිතා කරලා උපකරණ ගොඩාක් ක්‍රියාත්මක කරනවා කියලා මගේ පුතාලා ඉගෙන ගත්තා ඉස්සෙල්ලා පරිච්ඡේදයේදී. එතකොට ඒ විදිහට විදුලිය භාවිතා කරන අවස්ථාවලදී මේ විදුලිය අපි ලබා ගන්නේ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් කියලා අපි ඉගෙන ගත්තා. හැබැයි ඒ ආකාර කොහොමද නිෂ්පාදනය කරන්න කියන එක පුතාලා ඉගෙන ගත්තේ නැහැ. මම පුතාලට කිව්වා මේ පරිච්ඡේදයේදී මේ විදුලිය නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා පුතාලට කියලා දෙනවා කියලා නේද? හරි. දැන් බලමු පුතාලා අපි එහෙනම් විදුලිය නිපදවා ගැනීමට බහුලව භාවිතා කරන ක්‍රම මොනවද කියලා. ගොඩාක් වෙලාවට අපි භාවිතා කරන ක්‍රම තියෙනවා. බලන්න මොනවද කියලා. මේ තියෙන්නේ බයිසිකල් ඩයිනමෝ එක. පුතාලා දැකලා ඇති මේ බයිසිකල් ඩයිනමෝ එක. ඒක තියෙන්නේ බයිසිකල් එකේ මේ රෝදයට ආසන්නයෙන් තමයි පුතේ බයිසිකල් ඩයිනමෝ එක තියෙන්නේ. ඒතර බයිසිකල් එක පදිනකොට මොකද වෙන්නේ? මේ ඩයිනමෝ එකේ මේ ඉහළ තියෙන අර රෝදේ කරකැවෙනකොට අර මේ මූඩිය වගේ තියෙන ඒ රෝදේ කරකැවෙනවා. ඩයිනමෝ එකේ මෙන්න මෙතන තියෙන මේ රෝදේ කරකැවෙනවා. ඒක කරකැවෙනකොට මොකද වෙන්නේ? විදුලිය නිෂ්පාදනය වෙනවා. ඒතර ඉස්සරහා තියෙන ලයිට් එක පත්තු වෙනවා. තේරුණාද? එතකොට ඒ වගේ එහෙනම් විදුලිය නිපදවා ගැනීමට භාවිතා කරන එක උපකරණයක් තමයි පුතේ බයිසිකල් ඩයිනමෝ කියලා කියන්නේ. තේරුණාද පුතාලට? හරි. ඒ විදිහටම තවත් තියෙනවා මෙතන උපකරණයක් මොකද්ද මේ? සූර්ය කෝෂ. මම කිව්වා දැන් බහුලව භාවිතා වෙනවා. නේද? මහා පරිමාණයෙන් මේ සූර්ය කෝෂ භාවිතා කරනවා. ලංකාවේ ගොඩාක් අඩුවෙන් තිබුණේ භාවිතේ. නමුත් දැන් භාවිතේ ගොඩාක් ප්‍රචලිත වෙලා නිවෙස්වල පවා දැන් මේ විදිහට සූර්ය කෝෂ, සූර්ය පැනල පාවිච්චි කරනවා. සූර්ය කෝෂයක් කියලා කියන්නේ මේ තනි එකක්. ඒවා ගොඩාක් එකට සම්බන්ධ කරලා තියෙන එකක් අපි කියනවා සූර්ය පැනල කියලා. ඒ වගේ මේ සූර්ය පැනල රාශියකින් විශාල විදුලි ප්‍රමාණයක් උත්පාදනය කරගන්න පුළුවන්. තේරුණාද පුතාලට? ඒ වගේම වියලි කෝෂ භාවිතා කරනවා අපි ගොඩක් වෙලාවට නේද? ගොඩාක් උපකරණ වලට අපි වියලි කෝෂ තමයි භාවිතා කරන්නේ. ගෙදර දොරේ විවිධ උපකරණ ක්‍රියාත්මක කරන්න නේද? විශේෂයෙන් ඕගලන්ට දැන් මේ ඕගලන්ගේ සමහර ඕගලන් අපිට බිත්ති ඔරලෝසු වලට ඕගලන්ගේ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කරන රිමෝට් කන්ට්‍රෝලර් වලට නේද? ඒ වගේ ඒවා වලට මේ ඕගලන්ගේ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ඉන්න ගෙවල් වල නම් ක්‍රියාත්මක වන ක්‍රීඩා භාණ්ඩ වලට නේද මේ වගේ වියලි කෝෂ හරියට භාවිතා කරනවා පුතාලා දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ බහුලව භාවිතා කරන ක්‍රම තමයි පුතේ මේවා. තේරෙනවද? මේ වගේ බහුලව භාවිතා කරන ක්‍රම තමයි මේ විදිහට විදුලිය ලබා ගැනීම සඳහා මේ ක්‍රම. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයගලන්ට මේවා කොයි විදිහටද භාවිතා කරන්නේ කොහොමද එතකොට විදුලිය ලැබෙන්නේ කියන එක මම පුතාලට ඉස්සරහට මේක ප්‍රැක්ටිකල්ස් කරලා පුතාලට පෙන්නලා දෙන්නම්. තේරුණාද? දැනට මතක තියාගන්න ඕන මේ බහුලව භාවිතා කරන ක්‍රම තමයි එකක් බයිසිකල් ඩයිනමෝව, අනිත් එක සූර්ය කෝෂ, අනිත් එක වියලි කෝෂ. තේරෙනවද? හරි. අපි දැන් බලමු පුතාලා ඔන්න දෙහි ගෙඩියකින් විදුලිය නිෂ්පාදනය කරගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මේක තමයි සරලම ක්‍රියාකාරකම විදුලිය නිෂ්පාදනය කරන්න. මූලිකව විදුලිය ගැන අවබෝධයක් ලැබුණේ මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් ගත්තේ මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකම් ආශ්‍රය කරගෙන. දැන් අපි බලමුකෝ මේ විදියට දෙහි ගෙඩියකින් කොහොමද අපි විදුලිය නිෂ්පාදනය කරන්න කියලා පුතේ. ඔයගොල්ලන් මේක ගෙදරත් කරලා බලන්න පුළුවන්. නේද? හරි අපි බලමු ඉස්සෙල්ලා කොහොමද මේක කරන්න කියලා. අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා මේ තියෙන්නේ සංගීතය නිපදවන සුබ පැතුම් පතක්. සංගීතය නිපදවන සුබ පැතුම් පතක් ඕනේ වෙන. පුතාලා දැකලා තියෙනව නේද? සමහර ඉතින්ද ඔයගලන්ගේ සමහර වෙලාවට උපන්දිනය සඳහා නේද? ඔය යාළුවෝ එහෙම ගෙනලා දෙනවා සුබ පැතුම් පත්. කාඩ් එකක් ගෙනලා දෙනවා. බර්ත්ඩේ කාඩ්ස් නේද? ඒ සමහර කාඩ් පුතාලා දැකලා තියෙනවද? මෙහිම අරිනකොට මොකද වෙන්නේ? ලස්සන මියුසික් එකක් එනවා. happy birthday to you වගේ නේද? විවිධාකාර වූ මේ ලස්සන සංගීතයක් එනවා හිමින්. ඒක ගොඩාක් හයියෙන් නෙමෙයි. හරි ලස්සනයි නේද? මිහිරි සංගීතයක් එනවා මේක ඇරිය ගමන්. ආයි වැහුව ගමන් නැහැ. ආයි ඇරිය ගමන්
ඒක එනවා නේද? ඒතර මේ වගේ සංගීතයේ නිපදවන සුබපැතුම් පතක් තමයි මේකට ඕනේ වෙන්නේ අපිට. ඉතින් පුතේ මොකද ඒකට ඕනි ඊටාම කුඩා විදුලි ප්‍රමාණයක් තමයි මේක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන. ලොකු බැටරි දාන්න ඕනේ මේකට. නේද? මේකට ඉතා කුඩා බැටරියකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් සංගීතයේ නිපදවන සුබපැතුම් පතක් ඕනේ. ඒ වගේම ඕනේ මොකක්ද? තඹ තහඩුවක් ඕනේ. තඹ තහඩුව. ඒ වගේම ඕනේ සිං තහඩුවක්. තඹ තහඩුව, සිං තහඩුව, ඊළඟට දෙහි ගෙඩිය, දෙහි ගෙඩියක් ඕනේ. ඒ වගේම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා තව මොකද්ද පුතේ? ගැල්වනෝමීටරය. අහලා තියෙනවද මගේ පුතාලා මේක? ගැල්වනෝමීටරය. මොකද්ද පුතේ ගැල්වනෝමීටරය කියලා කියන්නේ? නේද? විදුලි ධාරාව මැනීම සඳහා නේද? පරිපථයක් තුලින් ගලන ධාරාව මැනීම සඳහා භාවිතා කරන උපකරණයක් තමයි පුතේ ගැල්වනෝමීටරය කියලා කියන්නේ. එතකොට තවත් තියෙනවා මේ වගේ උපකරණ ධාරාව මනින්න භාවිතා කරන ඇමීටරය කියනවා, මිලි ඇමීටරය කියනවා නේද? එතකොට මේ ගැල්වනෝමීටර මේ හැම උපකරණයකින්ම ධාරාව මැනගන්න පුළුවන්. හැබැයි ගැල්වනෝමීටරයෙන් ඊටාම කුඩා ධාරාවක් හරීම පහසුවෙන් මැනගන්න පුළුවන් පුතේ. තේරුණාද? හරීම පහසුවෙන් ඊටාම කුඩා ධාරාවක් මැනගන්න ලේසිම අපිට ගැල්වනෝමීටරෙන්. ඒ නිසා අපි මෙතන ඊටා කුඩා ධාරාවක්නේ අපි නිෂ්පාදනය කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි ඒක හරියට බලා ගන්න ගැල්වනෝමීටරයකුත් මෙතෙන්ට අරගෙන එන්න ඕනේ. නේද? ඒතකොට මේ මෙතන මේ සංගීතයේ නිපදවන සුබපැතුම් පතරත් මං කිව්වා ඊටාම කුඩා ධාරාවක් ඕන වෙන. ඒ නිසා තමයි අපි ඒකත් එතෙන්ට අරන් ආවේ. තේරුණාද පුතාලට? එතකොට එහෙනම් මෙන්න මේ කියන උපකරණ ටික අපි එකතු කරගත්තා නම්, ඒ කියන්නේ සංගීතයෙන් නිපදවන සුබපැතුම් පතකුයි, තඹ තහඩුවකුයි, සිං තහඩුවකුයි, දෙහි ගෙඩියකුයි, ගැල්වනෝමීටරයකුයි හරගත්තා නම් අපිට දැන් පුළුවන් කොහොමද මේ දෙහි ගෙඩියෙන් විදුලිය නිෂ්පාදනය කරන්න කියලා ඉගෙන ගන්න. හරි අපි බලමුද එහෙනම් කොහොමද මේක නිෂ්පාදනය කරන්න කියලා. ඔන්න බලන්න පුතාලට පේනවද මේ තියෙන්නේ මෙන්න මෙතන මේ පේනවද දෙහි ගෙඩිය පොඩ්ඩක් අපි මේ දෙහි ගෙඩිය ඉස්සෙල්ලා පොඩ්ඩක් හොඳට තලා ගන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ අතින් මෙහෙම තියලා එක්ක මෙහෙම පොඩ්ඩක් මොහොකට හරි තට්ටු කරලා මේ දෙහි ගෙඩිය චුට්ටක් තලන්න ඕනේ. ඒ තැලුවම මොකද වෙන්නේ? අර ඇතුලේ තියෙන රේණු කැඩිලා ඒකේ තියෙන අර ඉස්ම මේක ඇතුලේ දැන් රැඳිලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න පුතේ? මෙන්න මෙතනින් පොඩ්ඩක් කපා ගන්නවා. බ්ලේඩ් එකකින් හරි පීයකින් හරි චුට්ටක් මෙහෙම කපලා මේ එකකට මේ තඹ තහඩුව දානවා මේ එකකට. පේනවද පුතාලට මේ තියෙන තඹ තහඩුව? මේ අනිත් එකට දානවා සිංක් තහඩුව. තේරෙනවද? මේ තඹ තහඩුවයි සිංක් තහඩුවයි මේකට දානවා. දාලා ඒකට සම්බන්ධ කරනවා වයර්. මේ වයර් දෙක මෙතන තියෙන මේ තියෙන ක්‍රොකඩයිල් ක්ලිප් දෙකක් නෙමේ තියෙන්නේ පුතේ. මේවට කියන්නේ ක්‍රොකඩයිල් ක්ලිප් කියලා. මේ අර කියන්නේ මේ කිඹුල් ක්ලිප කියලාත් කියනවා මේවට නේද? අර හරියට කිඹුලෙක්ගේ දත් ටික වගේනේ මේක තියෙන්නේ. පේනවද පුතාලට? මේ ක්‍රොකඩයිල් ක්ලිප් එකකින් මේක අල්ලලා තියෙන සිංක් තහඩුව. මෙතන තියෙන තඹ තහඩුව මේ අර ක්‍රොකඩයිල් ක්ලිප් එකකින් අල්ලලා තියෙන්නේ. ඒත් අල්ලලා ඒකට තමයි මෙතනින් තමයි වයර් දෙක යන්නේ. තේරුණාද පුතාලට? ඒතකොට ඒ වයර් දෙකට තමයි සම්බන්ධ කරන්නේ මොනවද? ගැල්වනෝමීටරය හරි එක්කෝ අර සුබපැතුම් පතක තියෙන මේ පරිපථය හරි ඒ දෙක සම්බන්ධ කරන්නේ ඒකට. තේරෙනවද පුතාලට? දැන් සරලව අපි කතා කරොත් එහෙම මෙහෙම. දැන් මෙහෙම දෙහි ගෙඩිය තියෙනවා. මෙතන තියෙනවා ඔන්න තියෙනවා සිංක් තහඩුව. මේ තියෙන තඹ තහඩුව. හරිද? මේකම තමයි දැන් ටිකක් පැහැදිලි මං ඇන්දේ. දැන් මෙතනින් මෙහෙම මේක අරගෙන මෙතනින් මේක මෙහෙම අරගෙන මෙතන අපි ගැල්වනෝමීටරයට සම්බන්ධ කරනවා. මම මේ G කියලා දැම්මේ ගැල්වනෝමීටරය. හොඳේ. ඔහොම සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලිද පුතාලට? මේක අපි කිව්වොත් මේ මොකද්ද? සිංක් තහඩුව. ඔය පින්තූරේ ඇඳලා තියෙන්නේත් ඒකම තමයි. අර ඔයගලන්ට සිංක් තහඩුව ටිකක් අර පැහැදිලි මදි වෙන්නේ නැති මේක ඇතුළට ගිහින් තියෙන පුතේ. අර ක්‍රොකඩයිල් ක්ලිප් එක නේද තියෙන හින්දා පුතාලා ටිකක් අපැහැදිලි ඇති නේද? හරි. මෙතන මේ තියෙන්නේ මොකක්ද පුතේ? තඹ තහඩුව. මේ තියෙන්නේ එතකොට මොකක්ද? දෙහි ගෙඩිය.
හරිද? සිංක් තහඩුවයි තඹ තහඩුවයි දෙහි ගෙඩියයි මේ වයර් සම්බන්ධක කම්බි වලින් සම්බන්ධ කරලා මේ තියෙන්නේ ගැල්වනෝමීටරය. පේනවද පුතාලට? රෝග තමයි මේ සාමාන්‍යයෙන් අපි හදන පරිපතය. මේක තමයි ඔයගලන්ට මෙතන ළඟට අරන් දෙහි ගෙඩියෙන් පෙන්නලා තියෙන්නේ. තේරෙනව නේද? දැන් මේක මෙහෙම හදලා අපිට බලන්න පුළුවන් මේ විවිධ කියන්නේ අවස්ථා කීපයක්. එකක් මේ විදියට හදලා පුතේ මේ සන්නායක කම්බි දෙක අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේ අර සුබපැතුම්පත තියෙනවනේ. ඒ සුබපැතුම්පත අපි දිගෑරලා ඒකේ තියෙන බැටරිය ඉවත් කරනවා. බැටරිය ඉවත් කරලා මේ වයර් දෙක සම්බන්ධ කරනවා ඒ බැටරිය තිබුණු ඒ අග්‍ර දෙකට. තේරුණාද? ඒ අග්‍ර දෙකට සම්බන්ධ කරනවා. දැන් එතකොට බැටරියේ තියෙන ධනාග්‍රය තිබිච්ච එකට අපි තඹ තහඩුව සම්බන්ධ කරන්නේ. බැටරියේ ඍණාග්‍රය තිබිච්ච එකට අපි සිංක් තහඩුව සම්බන්ධ කරනවා. හරියට අග්‍ර දෙක සම්බන්ධ කරන්න ඕනේ නැත්නම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? ඒතකොට මේ විදිහට හරියට අග්‍ර දෙක සම්බන්ධ කරා නම් අපිට මේ නිරීක්ෂණ ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. අපි ලියමුද එහෙනම් කොහොමද මේ කරන්න කියලා මේක නේද? කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා ක්‍රමය අපිට ලියන්න පුළුවන්. අපි ලියමුද ක්‍රමය? පළවෙනි එක අපි ලියමු රූපයේ පරිදි දෙහි ගෙඩියක්ගෙන දෙහි ගෙඩියක්ගෙන හොඳින් තෙරපමින් තලා ගනි. දැන් මේක තලනකොට පුතේ අර ඉස්ම එළියට එන්න තලන්නේ නෑ. තේරුණාද? අර ලොකු මේකකින් ගහලා යකඩකින් එහෙම ගහලා තලන්නේ නෑ. යම්තම් පොඩ්ඩක් අත් දෙකෙන් තද කර තලනවා විතරයි. තේරෙනව නේද? හොඳින් තෙරපමින් තලා ගනි. ඊට පස්සේ ඉන්පසු රූපයේ පරිදි ස්ථාන දෙකකින් සිංක් හා තඹ ස්ථාන දෙකකින් සිංක් හා තඹ තහඩු සම්බන්ධ කරගනි. ඉන්පසු රූපයේ පරිදි ස්ථාන දෙකකින් සිංක් හා තඹ තහඩු සම්බන්ධ කරගනි. හරිද පුතාලා? ඊට පස්සේ මොකද කරන්නේ? පසුව සිංක් හා තඹ තහඩු වලට සම්බන්ධක කම්බි සවිකර පසුව සිංක් හා තඹ තහඩු වලට සම්බන්ධක කම්බි සවිකර ඒවායේ නිදහස් අග්‍ර ගැල්වනෝමීටරයට සවි කරයි. ගැල්වනෝමීටරයට හයි කරන්න ඕනේ නේද? දැන් මෙතෙන්දී හොඳට බලන්න ඕනේ පුතාලා අර අග්‍ර දෙක හරියට තියෙන්න ඕනේ. තේරුණාද? ධනාග්‍රය සම්බන්ධ කරන එකට කොපර් තහඩුව සම්බන්ධ කරන්නේ. ඍණාග්‍රය සම්බන්ධ කරන එකට සිංක් තහඩුව තමයි සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ?
ඉන්පසු සංගීතය නිපදවන සුබ පැතුම් පතේ ඉන්පසු සංගීතය නිපදවන සුබ පැතුම් පතේ ඇති බැටරිය ඉවත් කර පරිපතයේ අග්‍රවලට සිංහා තඹ තහඩු සම්බන්ධ කළ සම්බන්ධක කම්බි සවි කරයි. එතකොට අපි මතක තියාගන්න මෙහිදී සෑම විටම ධන අග්‍රයට උපකරණවල ධන අග්‍රයට සෑම විටම උපකරණවල ධන අග්‍රයට තඹ තහඩුව මෙහිදී සෑම විටම උපකරණවල ධන අග්‍රයට තඹ තහඩුව සම්බන්ධ සන්නායක කම්බියත් ඍණාග්‍රයට සිං තහඩුව සම්බන්ධ සන්නායක කම්බියත් සම්බන්ධ කරයි. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට ක්‍රමයට ලියන්න තියෙන්නේ නේද? බලන්න. හරි නේද? කියලා රූපේ පරිදි දෙහි ගෙඩියක් ගෙන හොඳින් තෙරපමින් තලා ගන්න ඕනි ඉස්සෙල්ලම. ඉන්පසු රූපේ පරිදි ස්ථාන දෙකකින් සිංහා තඹ තහඩු සම්බන්ධ කරගන්න. මම පොඩ්ඩක් කපලා ඒක ඇතුළට දාන්න ඕනේ. පසුව සිංහා තඹ තහඩු වලට සම්බන්ධක කම්බි සවි කර ඒවායේ නිදහස් අග්‍ර ගැල්වනෝමීටරයට හයි කරනවා පළවෙනියේ. තේරුණාද? ඉස්සෙල්ලාම කරන්නේ ගැල්වනෝමීටරයට හයි කරලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒ අවස්ථාවලදීත් හොඳට අර අග්‍ර හරියට සම්බන්ධ කරන්න ඕනේ පුතේ. හොඳේ. ඉන්පසු සංගීතයේ නිපදවන සුබපැතුම් පතේ ඇති බැටරිය ඉවත් කර පරිපතයේ අග්‍රවලට සිංහා තඹ තහඩු සම්බන්ධ කළ සම්බන්ධක කම්බි සවි කරයි.
තියෙනවා. එතකොට මොකද කරන්නේ? සංගීතය නිපදවන සුබ පැතුම් පත අරගෙන ඒකේ බැටරි එක ගලවනවා. ගලවලා දැන් එතකොට මොකද වෙන්නේ කියලා පුතාලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ අර බැටරි එක සම්බන්ධ කරලා තිබ්බා වගේම අර අග්‍ර ටික සම්බන්ධ කරනවා. මේකේ තියෙන අග්‍රවලට සම්බන්ධ කරන්න තියෙන්නේ. මෙහිදී සෑම විටම උපකරණවල ධන අග්‍රයට තඹ තහඩුව සම්බන්ධ සන්නායක කම්බිය ඕනේ හයි කරන්න. ඍණ අග්‍රයට සිංක් තහඩුව සම්බන්ධ සන්නායක කම්බියත් සම්බන්ධ කරන්න ඕනේ. පැහැදිලිද පුතාලට? හරි. එහෙනම් ඔන්න ওই ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. පැහැදිලිද පුතේ? හරි නේද? දැන් එහෙනම් ඔන්න ක්‍රමය හරි. දැන් එහෙනම් කරන විදිය පුතාලා දන්නවා. දැන් ඉතින් අපි මේක කරලා තමයි බලන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් ලැබ් එකට ගිහිල්ලා මේ පරීක්ෂණය කරලා නිරීක්ෂණ අරගෙනම එමුද මොන වගේ නිරීක්ෂණ පුතාලට ලැබෙයිද කියලා බලන්න. හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ පුතාලට විදුලිය පිළිබඳ පරීක්ෂණ ටික පෙන්වන්න. ඉස්සෙල්ලාම අපි ඔන්න පුතේ කතා කරන්නේ මං කියවනේ සරලම පරීක්ෂණයෙන් කියලා නේද? එතකොට ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ මේ දෙහි ගෙඩියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. පුතාලට මං ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. ගැල්වනෝමීටරය පුතාලා දැකලා නැන්නේ මේ තමයි ගැල්වනෝමීටරය. දැන් මේක ඉස්සරහ පන්තිවලට යනකොට අපි දිගටම මේක පාවිච්චි කරනවා පුතේ මේ උපකරණය. මේක විදුලි උපාංග අතර අපිට කියන්නේ ඉතා කුඩා ධාරාවක් මැනගන්න පුළුවන් සංවේදීම උපකරණය තමයි ගැල්වනෝමීටරය කියලා කියන්නේ. උදාහරණයක් පේනවනේ මෙතන මේ කැපිටල් G අකුර තියෙනවා. ඒකෙන් තමයි අපි ගැල්වනෝමීටරය හඳුනගන්නේ. ඒතර මේ අග්‍රවලට සම්බන්ධ කරන්න පුළුවන් මේ දෙකලවර තියෙන මේ කම්බි දෙක, වයර් දෙක. ඒතර සම්බන්ධ කරනකොට විදුලිය මේ හරහා ගමන් කරනවා නම් මේ ගැල්වනෝමීටරයේ මේ දර්ශකය එහෙම නැත්නම් මේ කටුවේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවා පුතේ. චලනයක් මේකේ දකින්න පුළුවන්. ඉතින් විදුලිය ගමන් කරන්නේ නැත්නම් මේක මේ විදිහටම තමයි තියෙන්නේ. දැන් මේ විදිහට මේ නිශ්චලව තියෙන අපි කොහෙට ගෙනිච්චත් ඒක වෙනස් වෙන්නේ නැහැ. පේනව නේද පුතාලට? හරි. එතකොට එහෙනම් ඔන්න දැන් මම ඉස්සෙල්ලම ලෑස්ති වෙන්නේ පුතාලට මේ ගැල්වනෝමීටරේ ක්‍රියාව දැන් පුතාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ දෙහි ගෙඩියකින් විදුලිය නිෂ්පාදනය කරනවා නම් නේද? කොහොමද මේ ගැල්වනෝමීටරේ උත්ක්‍රමණයක් තියෙන්නේ කියලා. දැන් ඉස්සෙල්ලම අපි දෙහි ගෙඩියෙන් විදුලිය නිෂ්පාදනය කරගන්නකොට පුතේ මේ තියෙන දෙහි ගෙඩිය අපි මේක මෙහෙම හොඳට තලලා තියෙන්නේ දැන්. මේක හොඳට තලලා මෙතන පේනව නේද පුතාලට මේ කුඩා සිදුරු දෙකක් හදාගෙන තියෙනවා. පිහියකින් කුඩා සිදුරු දෙකක් හදාගෙන තියෙනවා. මොකද මේක අපි තලන්නේ එතකොට මේකේ තියෙන අර මේ යුෂ ටික එළියට එනවා. රේණු උගලන් දැන් දන්නවනේ දෙහි ගෙඩියක් කැපුවම ඇතුලේ රේණුනේ තියෙන්නේ. රේණු වල ඇතුලේනේ යුෂ තියෙන්නේ. ඊට මේක තලනකොට මොකද වෙන්නේ පුතේ මේ යුෂ ටික එළියට එනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සිදුරු දෙකක් හදලා මේ සිදුරු දෙකට සම්බන්ධ කරනවා මේ තියෙන්නේ සිංක් තහඩුව. මේ සිංක් කියන ලෝහය තමයි මේ අරගෙන තියෙන ලෝහ තහඩුවක්. ඒ ලෝහ තහඩුව අපි මේ වගේ සන්නායක කම්බියකට සම්බන්ධ කරලා තියෙනවා පුතේ පේනව නේද? දැන් මේ සන්නායක කම්බියේ මේ එළියේ තියෙන්නේ මේක මේ මෙතන මේ විදුලිය ගමන් කරන්නේ ප්ලාස්ටික් තියෙන්නේ මෙතන. ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. පුතාලට පේනවද මේ මෙන්න මෙතන තමයි ඒ කම්බි කොටස තියෙන්නේ ඇතුලේ. ඒ ඇතුලේ තියෙන කොටස කම්බි කොටස අරගෙන තමයි අපි මේ සිංක් තහඩුවට සම්බන්ධ කරලා තියෙන්නේ. පේනවද පුතාලට මේ සිංක් තහඩුවට සම්බන්ධ කරලා තියෙන මේ ඇතුලේ තියෙන කම්බි කොටස. මේ මෙන්න මෙතන තියෙන මේ ප්ලාස්ටික් කොටස සම්බන්ධ කළාට විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ කම්බි කොටස සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ හරහා තමයි විදුලිය ගමන් කරන්නේ. මේ තඹ තහඩුව මේ තියෙන්නේ පුතේ. මේ තියෙන තඹ ලෝහයේ කොටසක් අරගෙන තියෙන තඹ පතුරක්. අරගෙන අපි ඒකෙත් අර කම්බිය වගේ කොටස තමයි පුතේ මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ දිග මේ වගේ සන්නායක කම්බියකට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මෙන්න මේ ගත්ත ලෝහ දෙක අපි මෙන්න මේ විදිහට සිදුර තුලට දානවා. පේනවද පුතාලට මේ? ඔන්න සිදුර තුලට දැම්මා. දැන් මේ විදිහට දැන් තඹ ලෝහයත් අපි මේ විදිහට මේ සිදුර තුලට දානවා. පේනව නේද පුතාලට? හරි. දැන් එතකොට මේක ඇතුලේ තියෙන ද්‍රව්‍ය දැන් මේක ඇතුලේ තියෙන අම්ලයක් පුතේ. මොකද මේ දෙහිනේ තියෙන්නේ. දෙහි කියලා කියන්නේ ආම්ලිකයි. ඇඹුල් රසයිනේ නේද? සිට්‍රික් අම්ලය කියලා කියනවා. අපි මේකේ තියෙන පුතාලට දැන් මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන අම්ලයක් කියලා පුතාලා දැනගත්තම හොඳටම ඇති. හරි. දැන් මේ ලෝහ දෙක මේ අම්ලයට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් පුතාලට පේනවද මේ අග්‍ර දෙක මෙතන තියෙනවා. මේ අග්‍ර දෙක මම දැන් සම්බන්ධ කරනවා පුතේ මේ විදිහට. මෙන්න මෙහෙම මේ
ගැල්වනෝමීටරයට. ඔන්න බලන්න. මෙතන මම එක අග්‍රයක් මේකට සම්බන්ධ කරනවා. අනිත් අග්‍රය මම මේ විදිහට මම මෙතන මෙහෙම තියන්නම්. ඒක එතකොට අපිට සම්බන්ධ කරන්න ඕනේ. ඔන්න බලන්නකො මේ අග්‍රයට සම්බන්ධ කරනකොට මොකද වෙන්නේ පුතේ? ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවා නේද? ඒ කියන්නේ පුතේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකිනවා කියලා කියන්නේ මේ හරහා විදුලිය ගමන් කරනවා. විදුලිය ගමන් කරනවා නම් විතරයි මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙන්නේ. අපිට ධාරාවක් ගලනවද නැද්ද කියලා බලා ගන්න තමයි මේ ගැල්වනෝමීටරය තියෙන්නේ. එක්කෝ ඇමීටරය, මිලි ඇමීටරය වගේ උපකරණ තියෙනවා. නමුත් ඊටා කුඩා ධාරාවක් ගලනවද කියලා බලන්න අපිට ගැල්වනෝමීටරය තමයි වඩාත් සුදුසු වෙන්නේ. දැන් පුතාලට පේනවා මේ බලන්න අපි ඉවත් කරපු ගමන් ආයි බිඳුවට එනවා. ආයි අපි මේක සම්බන්ධ කරනකොටම ඔය උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවා. ඉතින් එහෙනම් ඒ කියන්නේ දෙහි ගෙඩිය මගින් විදුලිය නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ විදුලි ධාරාව අඛණ්ඩව මේ හරහා ගැලීම නිසා තමයි මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් එහෙනම් විදුලි ධාරාවක් මේ හරහා ගමන් කරනකොට පුතේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය වුණ එකෙන් අපි දැනගත්තනේ දැන් විදුලි ධාරාවක් ගලනවා කියලා. මේ වගේ සුබපැතුම් පතක් පුතාලා දැකලා තියෙනවද? දැකලා තියෙනව නේද මගේ පුතාලා මේ වගේ ඒවා. මේ වගේ සුබපැතුම්පත් වල තියෙනවා පුතේ. දැන් මේක දිගෑරියම මේ සමහර සුබපැතුම්පත් දිගාරිනකොට මොකද වෙන්නේ? ඒකේ ලස්සන සංගීත රාවයක් ඇහෙනවනේ. අපි බලමු මේ වගේ දිගාරිනකොට මොකද වෙන්නේ කියලා. පේනව නේද? ලස්සන සංගීත රාවයක් තියෙනවා නේද? ඉතින් එතකොට ආයි අපි මේක මෙහෙම අකුලනකොට ඒක නෑ. නේද නැති වෙන. ඒ කියන්නේ අර අපි මෙහෙම මේක මෙහෙම දිගාරිනකොට තමයි පුතේ මේක පරිපථය සම්බන්ධ වෙන්නේ. පුතාලට පේනවද මෙතන තියෙන පරිපථයක් නේ? මෙතන තියෙනවා බැටරියක් තියෙනවා මේ ඒ හරහා මේ විදිහට සම්බන්ධ කරපු පරිපථයක් තියෙන්නේ. මෙතන තියෙනවා ඉතා කුඩා LED එකක් තියෙනවා නේද? ආලෝකය නිකුත් කරනවා එතනින්. ඒතර මේ විදිහට තමයි මේ පරිපථය සකස් කරලා තියෙන්නේ. ඒතර දැන් මම මේකේ මියුසික් එක ඇහෙන්නේ නැති වෙන්න මේක මෙහෙම අකුලලා මේ විදිහට තියලා මම මේ දෙහි ගෙඩියෙන් විදුලිය ලබා ගන්න කොට අපි පාවිච්චි කරපු දැන් මේක මේ විදිහටම දිගෑරියොත් නේ අපිට මේකේ මියුසික් එක ඇහෙන්නේ. දැන් මෙහෙම තියෙනකොට ඇහෙන්නේ නැහැ. පුතාලට පේනවනේ දැන් ඇහෙන්නේ නැහනේ. හරි. දැන් මම මේ වයර් දෙක අරගෙන මේ ඔයගලන්ට පේනවද මේ සුබපැතුම්පතේ මේ වයර් දෙක සම්බන්ධ කරලා තියෙන තැන් දෙකට මම මේක තිබ්බොත් ඔන්න බලන්න පුතාලට මොකක්ද නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. හරි පුතාලා පේනව නේද ඔයගලන්ට? නේද? ඒ කියන්නේ මේ දැන් ඔන්න මම ඒක ගත්ත ගමන් ආපහු නෑ. නේද? ඒ නේ අර සංගීත රාවේ නෑ. දැන් ආයි තිබ්බම ඔය ආයි ගත්ත ගමන් නෑ. ඒ කියන්නේ එහෙනම් දෙහිගෙඩිය මගින් විදුලිය නිෂ්පාදනය කරා ඒ විද්‍යුත් ධාරාව මේ හරහා ගමන් කරපු නිසා තමයි මොකද වුනේ පුතේ මේ සුබපැතුම්පත මෙතනද සංගීත රාවය නිෂ්පාදනය කරන මේ සුබපැතුම්පතේ පරිපථය ක්‍රියාත්මක වෙලා ඔයගලන්ට සංගීත රාවයක් ඇහුනේ නේද? එහෙනම් පැහැදිලි නේද පුතාලට දෙහිගෙඩියකින් විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා එහෙනම් පුතාලට තේරෙනව නේද? මේ විදිහට අපි ඇටවුම හදාගත්තා නම් නේද? ඒ කියන්නේ සරලම වශයෙන් විදුලිය නිෂ්පාදනය කරන ආකාරය තමයි පුතාලා ඉගෙන ගත්තේ. හරි. හරි පුතාලා. ඔයගොල්ලෝ නිරීක්ෂණය කළා නේද? දැක්ක නේද මේ උපකරණ ඇටවුම හදලා අපි ගැල්වනෝමීටරේ ඉස්සෙල්ලම හයි කරාම පුතාලා දැක ගැල්වනෝමීටරේ යම් උත්ක්‍රමණයක් සිදු වෙනවා පුතාලා නිරීක්ෂණය කරා. එහෙනම් ගැල්වනෝමීටරේ උත්ක්‍රමණය වුණා කියලා කියන්නේ අපිට ඒකෙන් නිගමනය කරන්න පුළුවන් පුතේ මේ තුලින් ධාරාවක් ගලාගෙන ගියා කියලා. බලන්න දැන් දෙහිගෙඩියනේ අපි භාවිතා කළේ මෙතන. දෙහිගෙඩියයි සිංක් තහඩුවයි තඹ තහඩුවයි වයර් ටිකයි. එච්චරයි. එනා කියන්නේ දෙහිගෙඩියෙන් තමයි මේ දෙහිගෙඩිය ක්‍රියාත්මක වෙලා මේ සිංකා තඹ එක්ක මේ විදුලිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක අපි දෙහිගෙඩියෙන් විදුලිය නිෂ්පාදනය කියලා. නේද? එතන ගැල්වනෝමීටරේ යම් කිසි උත්ක්‍රමණයක් දකින්න ලැබෙන්නේ පුතේ ධාරාවක් යනවා නම් විතරයි. හොඳට මතක තියාගන්න පුතාලා. ඇමීටරයේ යම් කිසි මේ පාඨාංකයක් ලැබෙනවා නම් මිලි ඇමීටරයේ යම් කිසි පාඨාංකයක් ලැබෙනවා නම් ගැල්වනෝමීටරයේ යම් කිසි පාඨාංකයක් ලැබෙනවා නම්
ඇයි එහෙම ලැබෙන්නේ? මොන හේතුවක් හින්දාද? ධාරාවක් ඒ තුලින් ගලනවා නම් විතරයි. එහෙනම් මෙතන ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දැක්ක කියන්නේ පුතේ ගැල්වනෝමීටරය තුලින් ධාරාවක් ගමන් කරලා තියෙනවා. නේද? එහෙනම් මේ ධාරාව කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? අර දෙහි ගෙඩියත් එක්ක සිංක් හා කොපර් තහඩු ක්‍රියාත්මක වීමෙන්. පැහැදිලි නේද පුතාලට? ඊළඟට පුතාලා සුබ පැතුම් පතේ ඔන්න අර චූටි බැටරි කෑල්ල අයින් කරලා ඒ අග්‍රවලට මේකේ තියෙන අර සිංක් හා තඹ තහඩු සම්බන්ධ වෙන අග්‍ර ටික සවි කරා. පුතාලා දැක්කා දැන් ඉස්සෙල්ලා සුබ පැතුම් පතේ හොඳට ඇහුණා ඔයගලන්ට මියුසික් එක සංගීත නාදය ඇහුණා. බැටරිය ගැලෙව්වට පස්සේ අපි ඊට පස්සේ ඔයගලන් දැක්ක මෙහෙම දිගාරිනකොට ඒකේ මියුසික් එක පුතාලට ඇහුන්නේ නැහැ. සංගීත නාදය ඇහුන්නේ නැහැ. නේද? ඊට පස්සේ අපි අර දෙහි ගෙඩියට සම්බන්ධ කරලා තියෙන සිංක් හා තඹ තහඩු දෙකේ නිදහස් වයර් දෙක සම්බන්ධ කරාම මේකට පුතාලා දැක්කා මේ අරිනකොට මොකද වෙන්නේ පුතේ? අර මේ සංගීත නාදය පුතාලට බලා ගන්න පුළුවන් වුණා. තේරුණාද පුතාලට? අර සංගීත නාදය පුතාලට බලන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ ඒ අවස්ථාවේ අපිට තවත් තහවුරු වුණා. තවත් අපිට නිගමනය කරන්න පුළුවන්. මේ පරිපතේ තුල මේ දෙහි ගෙඩියයි මේ සිංකුයි කොපර් සම්බන්ධයෙන් විදුලිය නිෂ්පාදනයක් මෙතන සිදු වෙලා තියෙනවා කියන එක. නේද? විදුලි ධාරාවක් ගියේ නැත්තම් මේක ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙනම් මෙතන විදුලිය නිෂ්පාදනය වෙලා තියෙනවා කියන එක පුතාලට මේකෙන් ඔප්පු වෙනවා. පැහැදිලි නේද? හරිනේ නේද? අපි එහෙනම් ලියමුද දැන් නිරීක්ෂණයයි නිගමනයයි. හරි. අපි ලියමු නිරීක්ෂණය දැන් ඔයගොල්ලෝ දැකපු දේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ලියමු. පළමු අවස්ථාවේ ගැල්වනෝමීටරය සම්බන්ධ කළ විට එහි උත්ක්‍රමණයක් දක්නට ලැබුණි. පළමු අවස්ථාවේ ගැල්වනෝමීටරය සම්බන්ධ කළ විට එහි උත්ක්‍රමණයක් දක්නට ලැබුණි. හරි නේද පුතේ? ඉතින් ඊළඟට මොකද වෙන්නේ පුතාලා? ඊළඟට මොකද වෙන්නේ? දැන් ගැල්වනෝමීටරයෙන් අපි ඊට පස්සේ මොකද කරේ? සුබ පැතුම් පත අරගත්තා නේද? ඒතර සුබ පැතුම් පත අපි ලියමු. පත දිග හරින විට ඉස්සර නිකන් දිග ඇරලා බැලුවා නේද? දිග හරින විට සංගීත නාදයක් ඇසුනි. සුබ පැතුම් පත දිග හරින විට සංගීත නාදයක් ඇසුනි. ඊට පස්සේ මොකද වුනේ පුතේ? ඊට පස්සේ අපි එහි බැටරිය ඉවත් කර අර අග්‍ර දෙක සම්බන්ධ කරාට පස්සේ සන්නායක කම්බි අග්‍ර දෙක මොකද වුනේ? ආයි දිග අරිනකොට ආයිත් සංගීත නාදයක් නිකුත් වුණා නේද? ඊට පස්සේ ලියන්න පුළුවන් බැටරිය ඉවත් කර සිංක් හා කොපර් සම්බන්ධ කොපර් තහඩු සිංක් හා කොපර් තහඩු
සම්බන්ධ කර ඇති බැටරිය ඉවත් කර සිංක් හා කොපර් තහඩු සම්බන්ධ කර ඇති සන්නායක කම්බිවලට කම්බි පරිපතයට සම්බන්ධ කළ විට පරිපතයට සම්බන්ධ කළ විට කම්බි පරිපතයට සම්බන්ධ කළ විට සංගීත නාදය ඇසුනි. ඔන්න ඔය ටික තමයි නිරීක්ෂණ නේද පුතේ? පළමු අවස්ථාවේ ගැල්වනෝමීටරය සම්බන්ධ කළ විට එහි උත්ක්‍රමණයක් දකින්න ලැබුණා. පළවෙනි එක. ඊළඟට සුබ පැතුම්පත දිග හරින විට සංගීත නාදයක් ඇහුණා. ආපහු මේ සුබ පැතුම්පත ආපහු අකුලනකොට ඔන්න සංගීත නාදය ඇහුනේ නැහැ. බැටරිය ඉවත් කරලා සිංක් හා කොපර් තහඩු සම්බන්ධ කර ඇති සන්නායක කම්බි පරිපතයට සම්බන්ධ කළ විට සංගීත නාදය ආයිත් ඇහුණා. නේද? එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් මේකෙන් මොකද්ද පුතේ? නිගමනය කරන්න පුළුවන් මෙහිදී විදුලිය නිපද වෙලා තියෙනවා කියලා. ඒකනේ අපිට නිගමනය කරන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි. ඒතර අපේ නිගමනය එහෙනම් අපි ලියමු මොකක්ද පුතේ? ඉහත ඇටවුම මගින් විදුලිය නිෂ්පාදනය ඉහත ඇටවුම මගින් විදුලිය නිෂ්පාදනය වී ඇත. නේද? විදුලිය නිෂ්පාදනය වී ඇත. එහෙනම් විදුලිය නිපදව ගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අපිට කතා කරන්න තියෙන. දෙහි ගෙඩියකින් විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉහත ඇටවුම මගින් විදුලිය නිෂ්පාදනය වී ඇත. පැහැදිලි නේද පුතාලට? ඒකනේ අපිට ගන්න පුළුවන් නිගමනේ. අවසානයේ ඒකනේ අර ගැලනෝමීටරයත් ක්‍රියාත්මක වුණා, සුබ පැතුම්පතත් ක්‍රියාත්මක වුණා නේද? එහෙනම් ඒක හරිනේ. හරි. අපි බලමු පුතාලා එහෙනම් ඊළඟට ඔන්න බලන්න මෙතන තියෙනවා ගැල්වනෝමීටරය. හරි. මම පුතාලට පෙන්නුවානේ ගැල්වනෝමීටරයක් ඉස්සලා පරීක්ෂණය කරනකොට නේද? ගැල්වනෝමීටරේ පුතාලා දැකලා තියෙනවනේ. හරි. දැන් ඒක ගැල්වනෝමීටරය යනු ඉතා කුඩා විදුලි ධාරාවක් හඳුනා ගැනීමට හා මැන ගැනීමට විද්‍යාගාරයේ භාවිතා වන ඉතා සංවේදී උපකරණයක. මම කිව්වනේ පුතාලට ධාරාව මනින්න විවිධ මේ විදිහේ උපකරණ තියෙනවා කිව්වනේ. ඇමීටරය, මිලි ඇමීටරය. නමුත් ඒවාට වඩා මේක ගොඩාක් සංවේදී නිසා ඉතාම කුඩා ධාරාවක් පවා මේකෙන් මැනගන්න පුළුවන් ඉඳා තමයි පුතේ ගැල්වනෝමීටරය මේ සඳහා භාවිතා කරන්නේ. ගැල්වනෝමීටරය යොදාගෙන තියෙන්නේ. තේරෙනව නේද පුතාලට? තේරෙනව නේද පුතේ? ඉතින් එහෙනම් ගැල්වනෝමීටරේ ගොඩාක් වැදගත් වෙනවා අපිට ඉතා කුඩා ධාරාවක් මැන ගැනීම සඳහා, පහසුවෙන්ම ඉතා කුඩා ධාරාවක් හඳුනා ගැනීම සඳහා අපිට ගොඩක් වැදගත් වෙන්නේ ගැල්වනෝමීටරය. හරි නේද? හරි. දැන් පුතාලා දැකලා තියෙනවා දැන් ඒකේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් තියෙනවා නේද? ඉතින් හින්දා පුතාලට යම් දැනුමක් ගැල්වනෝමීටරය පිළිබඳව පුතාලට තියෙනවා. නේද? මේ ගැල්වනෝමීටර විවිධාකාර ඒවා තියෙනවා පුතේ. බිඳුව මෙතන තියෙන ඒවා තියෙනවා, බිඳුව මෙතන තියෙන ඒවා තියෙනවා. ඒතර මෙතන හරි මැද බිඳුව තියෙනවා නම් අපි ඒකට කියනවා මැද බිඳු ගැල්වනෝමීටරය කියලා. මෙතන සාමාන්‍යයෙන් බිඳුව මෙතන ඉඳන් තියෙන ඒවා තියෙනවා නම් අපි ඒකට විශේෂ නමක් කියන්නේ. අපි කියන්නේ සාමාන්‍ය එක ගැල්වනෝමීටරය කියලාම තමයි භාවිතා කරන්නේ. තේරෙනවද පුතාලට? හරි. අපි බලමු එහෙනම් ඊළඟට කම්බි දඟරයකින් විදුලිය නිපදවමු. නේද? කම්බි දඟරයකින් විදුලිය නිෂ්පාදනය කිරීම. ඔන්න බලන්න දැන් මොනවද ඒකට ඕනි වෙන්නේ කියලා අපිට
මේ වගේ සන්නායක කම්බි දඟරයක් අපිට ඕනේ නේද? ඔන්න එහෙනම් අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික බලමුද දැන් කම්බි දඟරයකින් විදුලි දැන් දෙහි ගෙඩියනුත් අපි විදුලිය නිෂ්පාදනය කරානේ. දැන් ඔන්න හදන්නේ අපි කම්බි දඟරයකින් විදුලිය නිෂ්පාදනය කරන්න. මොනවද ඕනේ වෙන්නේ අපිට? අපිට ඕනේ සන්නායක කම්බි දඟරයක් අපිට ඕනේ. ඊළඟට ඕනේ චුම්බකයක් අපිට ඕනේ. ඊළඟට මොනවද ඕනේ අපිට? ගැල්වනෝමීටරය. ඔන්න ඔය ජාති ටික තමයි අපිට හොයාගන්න ඕනේ පුතේ. සන්නායක කම්බි දඟරයයි චුම්බකයයි ගැල්වනෝමීටරයයි අපිට ඕනේ. දැන් අපි බලමුද එහෙනම් කොහොමද මේකෙන් හදාගන්නේ කියලා. විදුලිය නිෂ්පාදනය කරගන්න මේක හදන්නේ කොහොමද කියලා පේනව නේද පුතාලට? අර සන්නායක කම්බි දඟරය අපි විස්කම්බය කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 2ක් 3ක් විතර තියෙන කාඩ්බෝඩ් රවුමක් හදා ගන්නවා. කාඩ්බෝඩ් රවුමක් හදාගෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ලොකු වියලි කෝෂ තියෙන්නේ ඒ ප්‍රමාණය. එතකොට ඒ විදිහට හදලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක දැන් මෙහෙමනම් අපි හිතමු මේ විදිහට දැන් මීටරයක් ලොකුයි නේද මෙහෙම තියෙන්නේ නේද? සෙන්ටිමීටර 2 3ක් විතර විස්කම්බයක් තියෙන විදිහට තමයි හදාගන්නේ. හදාගෙන අර සන්නායක කම්බි දඟරය අරගෙන මේක වටේට ඔතලා මේ විදිහට අරගෙන ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් ලං කරාම අර ඒක හොඳට හැදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක මෙහෙම එළියට ගන්නවා. එළියට ගත්තම මේ වගේ කම්බි දඟරයක් හැදිලා තියෙනවා පුතේ. ඒතර මේ කම්බි දඟරය ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ නිදහස් කෙලවරවල් දෙක අරගෙන මේ කෙලවරම ටික මේක හූරන්න ඕනේ පොඩ්ඩක් මේ වැලි කඩදාසියකින් හරි බ්ලේඩ් එකකින් හරි. මොකද මේ කම්බි වල අර දැන් මේවා එකකට එකක් ගෑවෙනකොට ඇතිවන කියන්නේ ඒවා ෂෝට් වෙනවා කියලා අපි කියන්නේ විදුලිය කාන්දු වීම වෙන්න පුළුවන්. ඒ විදුලිය කාන්දු වීම බලක්වන්න පුතේ මේ වගේ සන්නායක කම්බි වල අර යම් ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙන්නේ. ඒතට ඒ ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනකොට මේ හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මේකට සම්බන්ධ කරන කෙලවරට අපි කෙලවර හූරන්න ඕනේ. ඒතර හූරලා තමයි මේ දෙකට සම්බන්ධ කරන්නේ. ඒතර කෙලවර හීරුවම ඇති. මොකද එතකොට මේ හරහා විදුලිය ගමන් කරනවා. අර එළියට කාන්දු වෙන එකනේ වලකින්නේ. දැන් විදුලිය සම්බන්ධ වෙන්න ඕනේ මෙතෙන්ට. ඒ නිසා මෙතන හූරලා තිබ්බම හරි අග්‍ර දෙක. නිදහස් අග්‍ර දෙක හූරලා මේකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මොකද කරන්නේ ඊට පස්සේ මේ තියෙන අර දඟරය තුලින් චුම්බකය මොකද කරන්නේ ඇතුළට අරගෙන යනවා. ඇතුළට අරන් යනවා අපහු එළියට ගේනවා. එතකොට පුතාලට මේකේ යම් කිසි නිරීක්ෂණයක් බලා ගන්න පුළුවන්. චුම්බකය මේ තුල චලනය කරනකොට මොකද වෙන්නේ කියලා. චලනය කරන්නේ නැතුව තියෙනකොට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න දැන් හරිම සරලයි ක්‍රියාකාරකම නේද? අපි ලියමු බලන්න එහෙනම් කොහොමද මේක කරන්නේ කියලා. සරල වුණාට මේකේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි පුතේ. තියෙන සරල ක්‍රියාකාරීත්වය වුණාට මේක අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. හරි අපි ලියමු එහෙනම් පළමුවා කාඩ්බෝඩ් සිලින්ඩරයක් වටා සන්නායක කම්බි සන්නායක කම්බිය ඔතා පළමුව කාඩ්බෝඩ් සිලින්ඩරයක් වටා සන්නායක කම්බිය ඔතා දඟරය සාදා ගනි. මොකද කරන්න පුතේ? දඟරය සාදා ගනි. දඟරයක් හදා ගන්න ඕනේ. ඉන්පසු එහි නිදහස් දෙකෙලවර සූරා ඉන්පසු එහි නිදහස් දෙකෙලවර සූරා
ගැල්වනෝමීටරයට නිදහස් දෙකළවර සූරා ගැල්වනෝමීටරයට සවි කරයි. ගැල්වනෝමීටරයට සවි කරනවා. පසුව නැත්නම් ඉන්පසු රූපයේ පරිදි සූරා ගැල්වනෝමීටරයට සවි කරයි. ඉන්පසු රූපයේ පරිදි මොකද කරන්නේ පුතේ? ඉන්පසු රූපයේ පරිදි කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරයි. ඉන්පසු රූපයේ පරිදි කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරයි. ඊට පස්සේ මොකද කරන්නේ? චුම්බකය චලනය කරන අවස්ථාවේ ගැල්වනෝමීටරයේ නිරීක්ෂණය කරයි. ඔන්න බලන්නකෝ පුතේ කරන විදිය දැන් තේරෙනව නේද හැමෝටම? දැන් හදාගන්න විදිය තේරෙනවනේ. කාඩ්බෝඩ් රවුම හදලා ඒක වටේට ඔතලා කාඩ්බෝඩ් රවුමක් ඕනේ නැහැ. සමහර විට PVC බට තියෙනවා ඒ ප්‍රමාණය. ඒ වගේ තියන අයට එහෙම එකක් ගන්න පුළුවන්. එහෙම නැති අයට හැමෝටම නැහැනේ. ඒකට කාඩ්බෝඩ් රවුමක් පුතාලා හදාගන්න ඕනේ සෙලෝ ටේප් එකක් ගහලා. ඒක හදලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක වටේට දැන් අර කම්බි ටික ඔතලා දඟරේ හදාගත්තා. නේද? පළමුව කාඩ්බෝඩ් සිලින්ඩරයක් වටා සන්නායක කම්බිය ඔතා දඟරය සාදා ගනී. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? ඉන්පසු එහි නිදහස් දෙකළවර සූරා ගැල්වනෝමීටරයට සවි කරයි. ඊට පස්සේ එහි නිදහස් දෙකළවර හූරලා ඉවර වෙලා ගැල්වනෝමීටරයට මේ වගේ හයි කරන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා ඇයි හූරන්න ඕනේ? අර එතනින් විදුලිය ගමන් කරන්න ඕනේ නිසා. මේකේ අර විවිධ ද්‍රව්‍ය ආලේප කරලා තියෙනකොට විදුලිය එතනින් අර මේ සන්නායක කම්බියට එන්නේ නැහැ නේද? සන්නායක කම්බියෙන් මේ උපකරණයට ලැබෙන්නේ නැහැ නැත්තම්. ඒ නිසා ඒක හූරන්න ඕනේ. ඉන්පසු රූපේ පරිදි කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරන. මං කිව්වා කම්බි දඟරය තුලින් මෙහෙම චුම්බකය චලනය කරන්න ඕනේ. චුම්බකය චලනය කරන අවස්ථාවේ ගැල්වනෝමීටරය නිරීක්ෂණය කරනවා. ගැල්වනෝමීටරය නිරීක්ෂණය කරලා පාඨාංක ලබා ගන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් හරිම ලේසි නේද? කියන්නේ ලේසියෙන් ඔයගලන්ට හදා ගන්න පුළුවන් උපකරණ ටික හොයාගත්තා නම් දැන් එහෙනම් මං පුතාලා දන්නවා කොයි විදිහටද මං කියලා දුන්නා කරන්න ඕනි ප්‍රැක්ටිකල් එක කියලා. පුතේ අපි ලැබ් එකට ගිහිල්ලා මේ ප්‍රැක්ටිකල් එකත් බලලා එමුද නිරීක්ෂණ අරගෙනම. හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ ඕගලන්ට කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට විද්‍යුත් ධාරාවක් නිෂ්පාදනය වෙනවා කියලා පෙන්වන්න. මේක තමයි මං කිව්වා ලෝකයේ සම්පූර්ණයෙන් වෙනස් කරපු පරීක්ෂණය නේද? දැන් මේකෙන් තමයි පුතේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා හොයාගත්තේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. ඒ විදුලිය නිෂ්පාදනය කරපු නිසා තමයි අද තාක්ෂණය මෙච්චර දියුණු වෙලා තියෙන්නේ නේද? හරි. දැන් අපි බලමුද එහෙනම් මේ තියෙන පුතේ වගේ අපි හදාගත්තු කම්බි දඟරයක්. එතකොට මේක දැන් අර අපි පුළුවන් මොකක් හරි එක කාඩ්බෝඩ් රවුමක් අරගෙන ඒක වටේට ඔතලා මේ කම්බි මේ දඟරය හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කම්බි වල මේ දෙකලවර හොඳට සුද්ධ කරලා තියෙන්නේ වැලි කඩදාසියකින්. නැත්තම් මේ හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. මේකේ අර යම්කිසි ද්‍රව්‍ය ආලේප කරලා තියෙනවනේ පුතේ මේකෙදි සමහර වෙලාවට විදුලිය
කාන්දු වීම වෙන්න පුළුවන් නිසා නේද? ඉතින් එතකොට ඒ නිසා අපි විදුලිය සන්නායනය කරන්න නම් දෙකලවර අපි හූරලා ගන්න ඕනේ. එතකොට එහෙම අරගෙන ඔන්න මම දැන් මේ ගැල්වනෝමීටරේ එක කෙලවරකට මේක සම්බන්ධ කරනවා මේ එක කෙලවරක්. අනිත් කෙලවර අරන් මම ගැල්වනෝමීටරේ අනිත් කෙලවරට සම්බන්ධ කරනවා මේ විදිහට. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරනවා. හරි. ඔය විදිහට සම්බන්ධ කරලා දැන් මේ දඟරය මේ විදිහට හදාගෙන දැන් මම මේ විදිහට චුම්බකයක් මේක තුලින් චලනය කරන්න තමයි පුතේ ලෑස්ති වෙන්නේ. ඔන්න බලන්න එතකොට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ. මොකද වෙන්නේ? මේ තුලින් චුම්බකය චලනය කරනකොට පුතාලට පේනවද මොකද වෙන්නේ? මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවනේ. ඔන්න බලන්න. එක පැත්තකට චලනය කරනකොට එක දිශාවකට ආපහු අනිත් නැවැත්තුවම් බලන්න ඔය. චලනේ නැහැ. ආපහු බලන්න පුතාලා මේ. පේනවද? ඉතා කුඩා උත්ක්‍රමණයක් එතන දකින්න ලැබෙනවා. අපේ චුම්බකයේ ප්‍රබලතාවය තව වැඩි වුණා නම් මීට වඩා මේකේ උත්ක්‍රමණය බලා ගන්න පුළුවන් නේ. දැන් එතකොට කම්බියෙත් පුතේ ඒ වගේමයි දඟර සංඛ්‍යාව වැඩි වෙනකොට උත්ක්‍රමණය තව වැඩි වෙනවා. එතකොට එහෙනම් දැන් පුතාලට පේනවා මේ කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරාම විද්‍යුත් ධාරාවක් නිෂ්පාදනය වෙච්ච නිසා තමයි ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙන්නේ. නේද? එහෙනම් ඒ කියන්නේ කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කිරීමෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියන එක පුතාලට දැන් පැහැදිලි වෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි පුතාලා. දැන් එතකොට මේ විදිහටම දැන් මේකේ පුතාලට ටිකක් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ටිකක් අපැහැදිලිනේ නේද? ඒ කියන්නේ තාක් ස්වල්ප වශයෙන්නේ පුතාලට මේ උත්ක්‍රමණය දකින්න ලැබුණේ. අපි මේ විදිහටම හදපු ඇටවුමක් තියෙනවා. ඒ ඇටවුම අරගෙන පොඩ්ඩක් බලමුද මේ ක්‍රියාකාරකමම කරලා කොයි විදිහටද එතකොට මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය සිදු වෙන්නේ කියලා. හරි පුතාලා, ඔන්න මම දැන් ඔයගලන්ට කිව්වා නේද ඩයිනමෝවක ක්‍රියාව ආදර්ශනය කරලා පෙන්නන්නම් කියලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ පුතේ ඩයිනමෝවේ ක්‍රියාව ආදර්ශනය කරන්න. මේ තියෙන කුඩා ඩයිනමෝ එකක්. පුතාලා මේක දැකලා තියෙනව නේද? මං කිව්වා ඔයගලන්ට අර බයිසිකල් එකක පිටිපස්සේ රෝදේ තියෙන්නේ නේද? මෙන්න මේ වගේ බෝතලයක් වගේ එකක්. නේද? මේ තියෙන හිස ඩයිනමෝවේ හිස පුතාලට පේනවද? මෙහෙම දැති තියෙනවා. බලා ගන්න පුළුවන් නේද? එතකොට මේ ඩයිනමෝ එකේ පුතාලට පේනවද දැන් මෙන්න මෙහෙම මේ මෙතන දැන් මේ අර බයිසිකල් එකේ රෝදෙට වගේ පුතේ මේ මෙන්න මේ රෝදෙට මේක සම්බන්ධ වෙලා තියෙන ස්පර්ශ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා කියන්නේ මෙතන ස්පර්ශ වෙලා තියෙනවා. ඒතර මේ ඩයිනමෝ එකේ කෙලවරේ පුතාලට පේනවා මෙහෙම මේ සන්නායක මේ කම්බි කියන වයර් එකක් මේ දෙකක් මේ විදිහට මෙතනින් ගමන් කරනවා. ඒක කොහෙටද යන්නේ? මෙන්න මෙතන මේ බල්බ් එකක් තියෙන පුතේ. මේ බල්බේට තමයි මේක ගමන් කරන්නේ. ඒතර ওই විදිහට තමයි මේක සවි කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඩයිනමෝ එක දැන් බයිසිකල් එකෙත් මම පුතාලට කිව්වා බයිසිකල් එක පදිනකොට තමයි බල්බ් එක දැල් වෙන්නේ. මොකද ඒකට හේතුව බයිසිකල් එක පදිනකොට තමයි මේ ඩයිනමෝ එකේ හිස කරකැවෙන්නේ. ඒ හිස කරකැවෙනකොට තමයි මේ ඩයිනමෝ එක ඇතුළේ තියෙන චුම්බකය කරකැවෙන්නේ. ඒ චුම්බකය කරකැවෙනකොට තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ. එතකොට තමයි මෙතන බල්බ් එක පත්තු වෙන්නේ. හරි. දැන් එහෙනම් ඒ ක්‍රියාව තමයි පුතේ මෙතන ආදර්ශනය කරන්නේ. මෙතන තියෙන පොඩි හැන්ඩල් එකක්. පුතාලට පේනවද මේ? පොඩි හැන්ඩල් එකක් තියෙනවා. මේ හැන්ඩල් එකෙන් තමයි මම කරකවන්නේ. මේ හැන්ඩල් එකෙන් මට පුළුවන් මේ රෝදේ කරකවන්න මෙහෙම මේ. පේනව නේද පුතාලට? එතකොට අර පේනව නේද ඩයිනමෝ එකේ හිසත් කරකැවෙනවා පුතාලට පේනව නේද? හරි. මම දැන් මේ විදිහට පුතාලට මට කරකවන්න පහසුයි මෙහෙම තිබ්බම මම තියලා ඔන්න දැන් කරකවන්නම්. පුතාලා බලන්න එතකොට මේ බල්බය දැල් වෙනවද නැද්ද කියලා. ඔන්න බලන්න මම කරකවනකොට පේනව නේද? අර කරකවන වේගය වැඩි කරනකොට හොඳින් දැල් වෙනවා. බලන්න අඩු කරනකොට මේ අර ඒතකොට හිමින් කැඩි දැල් වෙන්නේ නේද? වේගයෙන් කරකවනකොට අරක දීප්තිමත්ව දැල් වෙනවා පුතාලට පේනවා.
ඒතර ඒ කියන්නේ එහෙනම් ඩයිනමෝවක වෙන්නේ මොකද පුතේ මේක චලනය කරනකොට ඇතුලේ චුම්බකය චලනය වෙනවා. අර කම්බි දඟරයක් තුල තමයි මේ චුම්බකය චලනය වෙන්නේ. එතකොට බල්බය දල්ව ගන්න පුළුවන්. පැහැදිලිද පුතාලට ඩයිනමෝවක ක්‍රියාව? හරි පුතාලා නිරීක්ෂණය කළා නේද? පුතාලා දැක්කා නේද? එතකොට කම්බි දඟරය තුල චුම්බකය චලනය කරනකොට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් පුතාලා දැක්කා. චුම්බකය අරගෙන යනකොට දැක්කා. ආපහු ආපසට අරන් එනකොට ගැල්වනෝමීටරයේ චලනයක් දැක්කා. හැබැයි චුම්බකය අපි නිශ්චලව කම්බි දඟරය තුල තියලා තියෙනකොට අර ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් තිබුණේ නැහැ. එහෙනම් චලනය කරන අවස්ථාවේදී ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් තිබුණා කියන්නේ පුතේ කම්බි දඟරය තුලින් චුම්බකයක් චලනය කරනකොට විදුලි ධාරාවක් උපදිනවා කියලා. විදුලි ධාරාවක් උපදිනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන් නේද? නිරීක්ෂණය මගින් අපිට නිගමනයකට එන්න පුළුවන් වුණා. පැහැදිලි නේද? එහෙනම් චලනය කරන අවස්ථාවේදී විතරයි ධාරාව නිපද වෙන්නේ. නිශ්චලව තියෙන අවස්ථාවේදී ධාරාවක් නිපද වෙන්නේ නැහැ. පැහැදිලි නේද පුතාලට? හරි. එහෙනම් අපි බලමු නිරීක්ෂණය අපිට ලියන්න පුළුවන් මොකක්ද? කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරන විට කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරන විට විදුලි චලනය කරන විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්නට ලැබුණි. කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරන විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දකින්න ලැබුණා නේද? ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කම්බි දඟරය තුල චුම්බකය නිශ්චලව චලනය කරන්නේ නැතුව නේද? කම්බි දඟරය තුල චුම්බකය නිශ්චලව පවතින විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්නට නොලැබුණි. හරිද පුතාලා? කම්බි දඟරය තුලින් චුම්බකය චලනය කරන විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්නට ලැබුණි. කම්බි දඟරය තුල චුම්බකය නිශ්චලව පවතින විට ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් දක්නට නොලැබුණි. එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් නිගමනය කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරන විට නේද? කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරන විට කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරන විට
විදුලි ධාරාවක් උපදින බව පෙනේ. නිගමනය කළ හැකිය. කම්බි දඟරයක් තුළින් චුම්බකයක් චලනය කරන විට විදුලි ධාරාවක් උපදින බව පෙනේ. පේනවද පුතාලට එහෙනම්? චලනය කරන අවස්ථාවේදී විතරයි විදුලි ධාරාව උපදින්නේ නේද? නිශ්චලව තියෙන වෙලාවට විදුලි ධාරාවක් උපදින්නේ නැහැ නේද? එහෙනම් නිගමනය ගන්න පුළුවන් කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරන විට මොකද වෙන්නේ? විදුලි ධාරාවක් උපදිනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? එතකොට අපි බලමුද පුතේ. එහෙනම් මෙතන තියෙනවා ඉහත ක්‍රියාකාරකමෙහිදී කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය මගින් විදුලි ධාරාවක් නිපද වුණු බව පැහැදිලි වන්නට ඇත. දැන් මෙතන උනේ අනිවාර්යෙන්ම මේ කම්බි දඟරය තුල චුම්බකය චලනය වෙනකොට තමයි විදුලි ධාරාව නිෂ්පාදනය වුනේ. නේද? පුතාලා දැක්කනේ විදුලි ධාරාව නිෂ්පාදනය වුනේ මේ අවස්ථාවේදී. මේක එදිනෙදා ජීවිතේ භාවිතා කරන අවස්ථාවල් ගොඩක තියෙනවා පුතේ. බයිසිකල් ඩයිනමෝව ගත්තම නේද? ඒකෙදි වෙන්නේත් ওই ක්‍රියාවමයි. එතකොට මං කිව්වේ බයිසිකල් ඩයිනමෝව, එතකොට විදුලි ජනක යන්ත්‍ර, ඔය ජෙනරේටර්ස් කියලා කියන්නේ පුතේ. විදුලි ජනක යන්ත්‍ර, එතකොට ජල විදුලි බලාගාරවල, එතකොට සුළං විදුලි බලාගාරවල මේ හැම එකකම විදුලිය උපදවන්නේ පුතේ ඔන්න ඔය කියන මූලධර්මයේ පදනම් කරගෙන. තේරුණාද? දැන් එතකොට ඒව මහා පරිමාණයෙන් කරන්නේ. ඒතර පුතාලට දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ ක්‍රම කොහොමද කියන එක. එතකොට ගොඩක් වෙලාවට මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. දැන් බයිසිකල් ඩයිනමෝවේ වෙන්නේ කම්බි දඟරය තියෙනවා ඩයිනමෝ එක ඇතුලේ. බයිසිකලේ පදිනකොට මොකද වෙන්නේ? අර චුම්බකය කරකැවෙනවා. චුම්බකය කරකැවෙනකොට විදුලිය නිෂ්පාදනය වෙනවා. ඕකම තමයි ජල විදුලි බලාගාරය වෙන්නේ. ඒකමයි වෙන්නේ. එතකොට අර කියන්නේ ඉහළ තියෙන ජලයෙන් ගලාගෙන යන ජලයට චාලක ශක්තිය ලැබෙනවා. ඉහළ තියෙන ජලයේ ඔයගොල්ලෝ දන විභව ශක්තිය තියෙන්නේ. චාලක ශක්තියෙන් මොකද වෙන්නේ? ටර්බයින් එක කරකැවෙනවා. ටර්බයින් එක මගින් ඒ චාලක ශක්තිය ලැබෙනවා කොහෙටද? චුම්බකයට ලැබෙනවා, ඩයිනමෝ එකට ලැබෙනවා. ඒතර ඩයිනමෝ එකේ චුම්බකය කරකැවෙනවා. එතකොට මොකද වෙන්නේ? විදුලිය උත්පාදනය වෙනවා. ඒ විදුලිය තමයි බලාගාර ඔස්සේ මේ එළියට යවන්නේ. එතකොට සුළං විදුලි බලාගාරයේත් ඒකයි. සුළං මගින් සුළං යත කරකැවෙනකොට පුතේ ඒ මගින් මොකද වෙන්නේ? අර මේ ටර්බයින් එක කියන්නේ මේ ඩයිනමෝ එක කරකැවෙනවා. ඩයිනමෝ එක කරකැවෙනකොට විදුලිය උත්පාදනය වෙනවා. ඒ විදුලිය උත්පාදනය වෙනකොට ඒක තමයි එතනින් එළියට යවන්නේ. ජෙනරේටර් එක ඇතුලේ වෙන්නේ toy ක්‍රියාවලියමයි. ජෙනරේටර් එකෙන් කරන්නේ මේ මෝටරේ අපි ක්‍රියාත්මක කරනවා. මෝටරේ ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ පුතේ? අර විදුලිය උත්පාදනය වෙනවා. ඒ ෆෑන් එක කරකැවෙනවා චුම්බකය මේ කම්බි දඟරය වටේට තියෙනවා. තේරෙනවද? ඔය හැම අවස්ථාවකදීම සිදු වෙන්නේ අපි දැන් අර කතා කරපු සරල ක්‍රියාවලිය. එහෙනම් පුතාලා මේකෙන් මතක තියාගන්න ඕනේ මෙච්චරයි. කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කිරීමෙන් විදුලි ධාරාවක් නිෂ්පාදනය කරගන්න පුළුවන් නේද? ඒක ඉහත ක්‍රියාකාරකමෙහිදී කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය මගින් විදුලි ධාරාවක් නිපද වුණු බව පැහැදිලි වන්නට ඇත. දැන් මේ තියෙනවා උදාහරණ නේද? එවැනි අවස්ථා කීපයක්. එවැනි අවස්ථා කීපයක්. මොනවද පුතේ එවැනි අවස්ථා කීපයක් කියන්න බලන්න. පළවෙනි එක මොකක්ද? අපි කිව්වා මොනවද? බයිසිකල් ඩයිනමෝව. බයිසිකල් ඩයිනමෝව. දෙවෙනි එක අපි කිව්වා මොකක්ද? ජෙනරේටර් එක නේද? ඒ කියන්නේ විදුලි ජනක යන්ත්‍ර කියලා අපි කියනවා ජෙනරේටරය. විදුලි ජනක යන්ත්‍ර පාවිච්චි කරනවා.
ඊළඟට අපි කිව්වා මොකද පුතේ? ජල විදුලි බලාගාරවල භාවිතා කරනවා කියලා කිව්වා නේද? එහෙනම් ජල විදුලි බලාගාර ජල විදුලි බලාගාරවල ඊළඟට තව මොනවද? සුළං බලාගාර පේනවද? බයිසිකල් ඩයිනමෝව, විදුලි ජනක යන්ත්‍ර, ජල විදුලි බලාගාර, සුළං බලාගාර ඔය හැම එකකම මොකද වෙන්නේ පුතේ? ක්‍රියාත්මක වෙන්නේ අපි ඔය කතා කරපු සරල අර ක්‍රියාකාරකම නේද? ඒක මහා පරිමාණයට ඒක විශේෂ ආකාරයට යොදවලා තමයි මේ විදුලිය උත්පාදනය කරන්නේ. එහෙනම් කියන්නේ කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කිරීමෙන් තමයි විදුලිය නිෂ්පාදනය මේ අවස්ථාවලදී සිදු කරන්නේ. හරි. පැහැදිලි නේද පුතාලට? හරි. අපි එහෙනම් බලමු පුතාලා ඊළඟට ඔන්න බලන්නකො මේ අමතර දැනුමට කොටසක් දීලා තියෙනවා. මම පුතාලට කියවනේ මේ අමතර දැනුමට තියෙන ඒවා මග ඇරලා නම් යන්න එපා කියලා. මොකද මේවා දෙන්නේ ඔයගලන්ට මේ පන්තියේ මේ පාඩමේ මේ අවස්ථාවේ ඒක ගොඩාක් වැදගත් හින්දා ඔයගලන්ට අමතර දැනුම සඳහා නේද? බලමු මොකද කියලා තියෙන්නේ. කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට එහි විදුලි ධාරාවක් උපදින ධාරාවක් හට ගන්නවා කියලා අපි කිව්වා. නේද? කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට එහි විදුලි ධාරාවක් හටගනී. මේ පිළිබඳ පළමුව පරීක්ෂණ සිදු කරන ලද්දේ මයිකල් ෆැරඩේ නම් විද්‍යාඥයා විසිනි. ඔන්න පුතේ කොච්චර වැදගත් කෙනෙක්ද කියලා මතක තියාගන්න. මයිකල් ෆැරඩේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විදුලිය සොයාගත්තේ මෙයා. මේ විදුලිය නිසා තමයි අද අපිට මෙච්චර දේවල් ලැබිලා තියෙන්නේ පහසුකම්. නේද? ඕගොල්ලෝ අර අපි මුලදී කතා කරේ සුව පහසු දිවියක් ගත කරන ආකාරයේ ඉස්සර කාලයට වඩා ශ්‍රමයේ වැය කරන්නේ නැතුව දැන් පහසුවෙන් මේ දේවල් කරන ආකාරය නේද? එතකොට මේ දේවල් කොහොමද මේ ලැබුණේ? මේ මයිකල් ෆැරඩේ විසින් ඔන්න ඔය කියන මූලධර්මය හොයාගත්තු හින්දා. මොකද්ද මූලධර්මය? කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරනකොට විදුලි ධාරාවක් උපදිනවා කියන එක එයා නිරීක්ෂණය කරා. දැන් සමහර වෙලාවට අපි ওই වගේ ගොඩක් ඔය පරීක්ෂණ කරනකොට පුතේ ওই පිළිබඳ ලොකු දෙයක් අපි ලබා ගන්නෙ නෑ නේද? ඒ කියන්නේ අපි උවමනාවෙන් බලන්නේ නමුත් මේ වගේ පුද්ගලයන් ඒවා පිළිබඳව විද්‍යාත්මක ඇසින් බලපු නිසා තමයි අද මේ තරම් නේද තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. මේ දේවල් අපිට ලැබිලා තියෙන්නේ. නේද? එහෙනම් මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා තමයි පුතේ එහෙනම් මේ විදුලි ධාරාව නිෂ්පාදනය කරේ. විදුලිය නිපදවීම සිදු කරේ මේ මයිකල් ෆැරඩේ විසින්. පැහැදිලි නේද? එහෙනම් සරල මූල ධර්මය හරියට ක්‍රියාත්මක කරේ ඔහු විසින්. එතකොට පුතේ අපි දැන් කතා කරා එහෙනම් මොනවද ජල විදුලි බලාගාරයක ඊළඟට සුළං විදුලි බලාගාරයක ඊළඟට ජෙනරේටර් එකක නේද? ඒ වගේ හැම තැනකදීම විදුලිය උත්පාදනය කරේ මෙන්න මේ මයිකල් ෆැරඩේ හොයාගත්තු මෙන්න මේ ක්‍රියාදාමය. මොකක්ද? කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කළ විට එහි විදුලි ධාරාවක් හටගන්නවා කියන මූල ධර්මය නිසා තමයි පුතේ මේ විදුලිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ මේ පරිච්ඡේදයේ යටතේ ලස්සන පරීක්ෂණ දෙකක් කරා නිරීක්ෂණ ලබා ගත්තා. ඒ ඇසුරින් ලොකු දැනුමක් ලබා ගත්ත පුතාලා නේද? දෙහි ගෙඩියක් තුලින් කොහොමද විදුලිය උත්පාදනය කරන්න කියලා පුතාලා නිරීක්ෂණය කරා. ඊළඟට කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කරාම විදුලිය නිෂ්පාදනය වෙනවා කියලා පුතාලා ඉගෙන ගත්තා. නේද? එතකොට මේ පරීක්ෂණ කරලා නිරීක්ෂණ ලබාගෙන තමයි පුතාලා නිගමනවලට ආවේ. එහෙනම් විදුලිය නිපදවන විවිධ ක්‍රම තියෙනවා කියන එක පුතාලට අවබෝධ වුණා මේ පරීක්ෂණයේ යටතේ. එතකොට මේ පරිච්ඡේදය තුලදී එහෙනම් ඔන්න විදුලිය නිපදවන ක්‍රම දෙකක් පිළිබඳ පුතාලා ඉගෙන ගත්තා. අපි මේ පිළිබඳව තව පරීක්ෂණ ආශ්‍රයෙන් කරුණු රැස් කරගෙන නිගමනවලට එළඹෙනවා නිරීක්ෂණ ලබාගෙන ඊළඟ පරිච්ඡේදය තුලින් පුතේ මේ විදිහටම ලස්සන ක්‍රියාකාරකම් රාශියක් එක්ක අපි ඊළඟ පරිච්ඡේදයේදී හමු වෙමු.